මාතෘකාව බවට පත් වෙන්නේ නිර්නියාමනය. පෙරදී අපි සඳහන් කරා නියාමනය මාධ්‍ය නියාමනය කියන්නේ මොකක්ද කියලා. මාධ්‍ය නියාමනය මාධ්‍යයන් යම්කිසි පාලනයකට නතු කිරීම තමයි නියාමනය කියලා අපි හඳුනාගත්තේ. අද අපි සාකච්ඡා කරන්නේ නිර්නියාමනය. නිර්නියාමනය කියන්නේ පවතින නියාමන තත්ත්වය ලිහිල් කිරීම. මේ පවතින නියාමන තත්ත්වය යම්කිසි ලිහිල් මට්ටමකට පවත්වාගෙන යාම තමයි නිර්නියාමනය කියලා කියන්නේ. මේ නිර්නියාමනය පිළිබඳ කතිකාව අවශ්‍යතාවයේ ලෝක මට්ටමින් සාකච්ඡාවට භාජනය වෙන්නේ 1980 පමණ වන විට. ඒතර මේ නිර්නියාමනයේදී සිද්ධ වෙන්නේ විවෘතාර්ථිකය පැමිණීමත් එක්කම දැඩි තරඟකාරී මාධ්‍ය කලාවක් ලෝකේ පුරා විසිරී පවතිනකොට මේ නියාමනය කරන දේවල් යම් තත්ත්වයන් පාලනය කරන එක අඩු මට්ටමකින් සිදු කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අර අතීතයේ පාලනය කරපු තරම් මට්ටමින් පාලනය කර ගැනීමේ නොහැකියාව වෙනවා. විශේෂයෙන් අති විශාල විදිහට මාධ්‍ය ආයතන බිහි වෙලා මේ දේවල් වල සිදුවන ක්‍රියාවලීන් නිසා වෙළඳපොළ ක්‍රමය නිසා නියාමනය යම් කිසි මට්ටමකින් ලිහිල් කිරීමට අවකාශය හිමි වෙනවා. මෙන්න මේ ලිහිල් කිරීම තමයි අපි හඳුන්වන්නේ නිර්නියාමනය කියලා. ඔබට අලුත් වචන මේවා. නමුත් ඔබ මතක තබා ගත යුතුයි නිර්නියාමනය කියන්නේ පවතින නියාමන තත්ත්වයන් යම් කිසි ලිහිල් මට්ටමකට පත් කිරීම. මාධ්‍ය පද්ධතිය සම්බන්ධයෙන් ගන්නකොට රජයේ හිමිකාරත්වය සහ වෙනත් නීති රීතීන් ලිහිල් කිරීමත් මෙහිදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් නිර්නියාමනය වශයෙන්. එතකොට මම පෙරදීත් සඳහන් කරා 1980 පමණ වෙනකොට තමයි ලෝකයේ සියලුම තැන්වල සාකච්ඡාවට භාජනය වෙන්නේ මේ නිර්නියාමනය කියන්නේ මොකක්ද කියන එක. එතකොට යම් කිසි රූපවාහිනී හෝ ගුවන් විදුලි මාධ්‍ය ආයතනයක් ආරම්භ කරලා වසර 3ක් ගත වීමෙන් පසු ඒ මාධ්‍ය ආයතනය විකිණීමට හෝ පැවරීමට හැකියාව ලැබෙනවා මේ නිර්නියාමන තත්ත්වය තුලින්. මාධ්‍ය තාක්ෂණයේ වර්ධනයත් එක්කම මේ නියාමනයේ පාලනයට ලක්කරන නොහැකි මට්ටමක් තිබ්බ එක යම්කිසි මට්ටමකට ක්‍රියාකාරීත්වය හැඩගැසිලා තිබුණ එක යම්කිසි ලිහිල් කිරීමකට මෙහිදී සිද්ධ කරන්න පුළුවන්. මාධ්‍ය කර්මාන්තයේ යහපත උදෙසා නිර්නියාමනයට අවශ්‍ය සාධක සමුදායක් මේ විද්වතුන් පෙන්වලා දුන්නා. මේ මාධ්‍ය කර්මාන්තයේ යහපත මෙච්චර පාලනය කරමින් මේ තරම් පාලනයකට නතු කරමින් මේ කටයුතු සිදු කරන්න අපහසුයි. ඒක නිසා යම්කිසි යහපත් විදිහට නැත්තම් ලිහිල් තත්ත්වයකින් මේ පාලනය සිදු කරන්න ඕනි කියලා ඒ අනුව වඩා ඵලදායී විදිහකට ලාභදායක උත් ආයතන බවට පත් කරන්න පුළුවන් කියලා පෙන්ලා දුන්නා මේ නිර්නියාමනය තුලින්. නිර්නියාමනයට එරෙහිව ඇතැම් පිරිස් කිව්වා මේ නියාමනය තියෙන එක හොඳයි, නිර්නියාමනයේ තරම් සුදුසු කටයුත්තක් නෙවෙයි කියලා. නමුත් මේ විවෘතාර්ථිකයත් එක්ක යම් අවස්ථාවලදී දැඩි විදිහට පාලනය කිරීම අපහසු අවස්ථා ලෝකේ පුරා හමු වුණා. ඒ අවස්ථාවේදී තමයි මේ නිර්නියාමනය කියන කතාව සාකච්ඡාවට බඳුන් වෙන්නේ. ඊළඟට අපේ මාතෘකාව බවට පත් වෙන්නේ පරිභෝජ්‍යකරණය. දැන් පරිභෝජනය කියන වචනේ ඔබට පුරු වචනයක්. මාධ්‍ය පරිභෝජ්‍යකරණය කිව්වහම ඔයගොල්ලන්ට නැත්තම් පරිභෝජ්‍යකරණය කිව්වහම මේ වචනේ පොඩ්ඩක් බරපතල වෙන්න පුළුවන්. නමුත් ඒක බොහොම සරලව හිතන්න පරිභෝජනය කියන්නේ අපි යම් කිසි දෙයක් පරිශීලනය කිරීම. මෙන්න මේ වගේ සරල අර්ථයක් තමයි පරිභෝජනයේ හඳුන්වන්නේ. එතකොට මේ මාධ්‍ය පරිභෝජ්‍යකරණය කියන්නේ නිරන්තරයෙන් වර්ධනය වෙන භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම සඳහා දිරිමත් කෙරෙන සමාජ ආර්ථික ක්‍රියාවලියක් විදිහට හඳුන්වන්න පුළුවන්. නිරන්තරයෙන් වර්ධනය වෙන භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම සඳහා දිරිමත් කෙරෙන සමාජ හා ආර්ථිකමය ක්‍රියාවලියක්. මේක අපිට වැඩියම දැනෙන්නේ 1977
විවෘතාර්ථිකයත් පැමිණීමත් එක්කම පෞද්ගලික මාධ්‍ය ආයතන ආරම්භ වෙනවා. මේ පෞද්ගලික මාධ්‍ය ආයතන ආරම්භ වීමත් සමගම ඔවුන්ගේ මාධ්‍ය ආයතන පවත්වාගෙන යෑමේ අරමුණෙන් ඔවුන් දැන්වීම් කරුවන් ලං කර ගන්නවා. වෙළඳ දැන්වීම් මත තමයි මේ මාධ්‍ය කර්මාන්තය සම්පූර්ණයෙන් රඳා පවතින්නේ. ඔවුන්ගේ මාධ්‍ය කර්මාන්තය රැගෙන යන්න පුළුවන් වෙළඳ අනුග්‍රාහකයන් මත. ඒක නිසා මේ පෞද්ගලික නාලිකා බිහිවීමත් එක්කම මේ පරිභෝජ්‍යකරණය කියන එක ඉතා උත්සන්න වෙනවා. එතකොට නිරන්තරයෙන් වර්ධනය වෙන භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම සඳහා දිරිමත් කරන සමාජමය ආර්ථිකමය ක්‍රියාවලිය. මේක නිසාම මේ භාණ්ඩ හා සේවා සපයන්නන් මේ මාධ්‍ය ආයතනවල අනුග්‍රාහකයන් බවට පත් වෙලා ඔවුන්ගේ භාණ්ඩ හා සේවාවන් ජනතාව වෙතට ලබා දෙන්න මෙන්න මේ පරිභෝජ්‍යකරණය සඳහා යොමු කරවනවා. ඒ කියන්නේ අපි ඉඳගත්තට පස්සේ රූපවාහිනියේ ඉදිරියේ ටෙලි නාට්‍යයක් බලන්න අපිට ටෙලි නාට්‍ය බලන වෙලාවට වඩා වැඩි වේලාවක් අපි නරඹන්නේ රූපවාහිනියේ වෙළඳ දැන්වීම. අතීතයේදී ඔය මාධ්‍ය සියල්ලක්ම මහජන සේවා සපයන ආයතන විදියට ක්‍රියාත්මක වුණා. දැන්වීම් කරන්නේ ඔවුන්ගේ මුඛ්‍ය පරමාර්ථය බවට පත් වුණේ නැහැ. නමුත් මේ පරිභෝජ්‍යකරණය ආරම්භ වුණාට පස්සේ ඔවුන්ගේ ලාභයේ මුඛ්‍ය පරමාර්ථය, ඔවුන්ගේ අභිලාෂය වන්නේ ලාභය. ඒක නිසා සමාජයට යම්කිසි සමාජ සේවයක් කරනවට වඩා වැඩියෙන් තමන්ගේ ලාභ ඉපීම තමයි සිද්ධ කරන්නේ. ඒ සඳහා ඕන තරම් ව්‍යාපාරිකයන් අතර බැඳගෙන මාධ්‍ය වටා එක්රොක් වෙලා ඉන්නවා. එතකොට මෙහිදී මාධ්‍ය පරිභෝජ්‍යකරණයේදී පාරිභෝගිකයා අවශ්‍යයෙන්ම පාරිභෝගිකයා අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. එහිදී වෙළඳ පොළ කෙරෙහි ඍජු බලපෑමක් සිද්ධ වෙනවා. වෙළඳ පොළ කෙරෙහි ඍජු බලපෑමක් මේක සිද්ධ වෙනවා. ග්‍රැහැම් මර්ඩොක් කියන විශේෂඥයා සඳහන් කරනවා පුරවැසියා හා පාරිභෝගිකයාගේ අභිමතාර්ථයන් අවශ්‍යතා හා භූමිකාවන් එකිනෙකට වෙනස්. මේ වෙනස්කම් හඳුනාගෙන මාධ්‍යයන් විසින් පුද්ගලයාව පරිභෝජ්‍යකරණයට යොමු කරනවා කියලා. මේ පරිභෝජ්‍යකරණය මාතෘකාවේදී අපිට සාකච්ඡා කරන්න පුළුවන් මාධ්‍ය හා පරිභෝජ්‍යකරණය කියන පරිභෝජනය කියන මේ සංකල්ප දෙක එකට බැඳිලා තියෙන එක ධම්මැලක කුරුක් දෙකක් වගේ. සාමාන්‍යයෙන් අපි යම් කිසි දෙයක් පරිශීලනය කරන්නේ උදාහරණයක් සරලම උදාහරණයක් ගමු අපි. ඔබගේ නිවසේ මව විසින් හෝ පියා විසින් ඔබගේ නිවසට බඩු ගේනකොට ඔබගේ නිවසට ගෙනෙන සබන් වර්ගය තෝරාගෙන තියෙන්නේ කොයි විදිහටද? අපි කියනවාද මේ අම්මේ මෙහෙම සබන් જાතියක් තියෙනවා ඒ සබන් ගේන්න කියලා කියන්නේ කොහොමද අපි? මොකද කොහෙන්ද දැනගන්නේ? අපි මාධ්‍යයෙන් තමයි මේ දේවල් දැනගන්නේ. ඉන්දියාවේ රූමතියන්ගේ රුව වඩන සබන් වර්ගය තමයි අපිත් ගන්න උත්සාහ කරන්නේ. ඒක නිසා මෙන්න මේ පරිභෝජ්‍යකරණය සිද්ධ වෙනකොට මාධ්‍ය සහ පරිභෝජනය කියන එක දෙක එකට බැඳිලා තියෙනවා. ඒතර මාධ්‍ය හරහා තමයි අපි මේ සියල්ල පරිභෝජනය කරන්නේ. මාධ්‍යයෙන් දෙන දේවල් ගන්නෙ, මාධ්‍යයෙන් දෙන දේවල් කන්නේ, මාධ්‍යයෙන් කියන විදිහට උයන්නේ. මේ දවස්වල විශේෂයෙන් අපි මාධ්‍යයෙන් කියන දේවල් දිහා බලාගෙන තමයි පියුම් කටයුතු කරන්නේ කියලා සමහර අය කියනවා. ඉතින් එතකොට මේ මාධ්‍ය ඉතාම සමීපතේ වෙලා තියෙන දැන් අපේ සමාජයේ. ඒතර මාධ්‍යයෙන් දෙන දේවල් වලින් බොහොම කිසිම පැකිලීමකින් තොරව අපි ඒකේ ගුණාත්මක භාවය කොහොමද කියලා බලන්නෙත් නැතුව පරිභෝජනයට ගන්නවා වෙන්න පුළුවන්. ග්‍රාහකයා කියන්නේ මාධ්‍ය පරිභෝජකයෙක්. අපි මේ ග්‍රාහකයා අපි රූපවාහිනී ප්‍රේක්ෂකයා, ගුවන්විදුලි ශ්‍රාවකයා, පුවත්පත් පාඨකයා මේ සියලු දෙනා ග්‍රාහක සමාජය අපි මාධ්‍ය පරිභෝජකයන් විදියට හඳුන්වනවා. එතකොට ඔවුන්ට පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා තෝරා ගන්න මේ මාධ්‍ය උපකාර කරනවා. මාධ්‍ය අන්තර්ගතය තෝරා ගන්නවා වගේම මාධ්‍යයෙන් දෙන අන්තර්ගතය තෝරා ගන්නවා වගේම භාණ්ඩ හා සේවා තෝරා ගන්නත් අපිට උපකාර වෙන්නේ මේ
මාධ්‍ය. ඒතර පාරිභෝගිකයාට තමන්ට අවශ්‍ය වෙළඳ භාණ්ඩ තෝරා ගන්නා ලෙසටම මාධ්‍ය අන්තර්ගතයක් තෝරගන්න පුළුවන්. අපි සමහර වෙලාවට වෙළඳ පොළට ගිහිල්ලා යම්කිසි භාණ්ඩයක් ගන්න ගිහිල්ලා ඒකට වඩා මේක හොඳ ඇති කියලා අපි සමහර වෙලාවට අත්හැරලා යන්න පුළුවන්. එතකොට ඒ වගේ මේ මාධ්‍යයන් තුල මාධ්‍යයන් පරිශීලනය කරනකොට අපිට සමහර මාධ්‍යයන් සමහර වැඩසටහන් අපි ගන්නවා, සමහර වැඩසටහන් අපි ප්‍රතික්ෂේප කරනවා. සමහර ටෙලි නාට්‍ය අපි බලනවා, සමහර ඒවා ප්‍රතික්ෂේප කරනවා. මෙන්න මේ අවස්ථාවේදී වෙළඳ දැන්වීම් කරුවන් අති විශාල විදිහට මේ මාධ්‍යකරුවන් හා එක්කාසු වෙලා අපි මාධ්‍ය පරිභෝජකයන් බවට පත් කරලා තියෙනවා ග්‍රාහක සමාජය. එතකොට අපි මේ විදිහට වැඩසටහනින් ඉවත් වෙනවත් එක්කම ඔවුන් විසින් හඳුන්වා දෙන නිෂ්පාදනයන් පිළිබඳව ග්‍රාහකයාට දැනුමක් නැති වෙනවා. එතකොට ඔවුන්ගේ අපි ඔයගලන්ට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔවුන්ගේ රේටින්ග්ස් අඩු වෙනවා. මේ වැඩසටහන බලන ප්‍රමාණය අඩු වෙනවා නම් අඩු වෙනවත් එක්කම ඒකේ රේටින්ග්ස් අඩු වුනහම ඒක මේ වෙළඳ දැන්වීම් කරුවන්ට බලපෑමක් වෙනවා. ඔබට මතක ඇති සමහර නාලිකාවල සමහර ටෙලි නාට්‍ය පටන් අරන් ටික කාලයකදී ඒ කාල වේලාව වෙනස් කරනවා. 9ට තිබ්බ ටෙලි නාට්‍යයක් එක්තරා අවස්ථාවකදී 9:00ට දාලා 9:00ට තිබ්බ ටෙලි නාට්‍ය 9ට ගත්තා. ඒකට ප්‍රධාන දේ වෙන්නේ මේ වෙළඳ දැන්වීම් කරුවන් නැත්තම් අනුග්‍රාහක බෞතුන්ගේ ඉල්ලීම. විශාල විදිහට වුන් මාධ්‍ය ආයතනයට මුදල් ගෙවලා අපිව ග්‍රහණයට නතු කරගන්න බලාගෙන ඉන්නවා. ඒ කාල වේලාව වුන් පිටාම වටින වේලාවක් වන නිසා යම්කිසි රූපවාහිනී වැඩසටහනක් මම ඉස්සෙල්ලා කිව්වා වගේ ප්‍රතික්ෂේප කළොත් ඒක විශාල විදිහට මාධ්‍ය ආයතනයට වගේම ඒ සඳහා අනුග්‍රහක දක්වලා තියෙන අනුග්‍රහකයන්ට බලපානවා. ඒක නිසා මාධ්‍ය සඳහා වෙළඳ දැන්වීම් ලබා දීමේදී ඔවුන් තාම ඔවුන්ගේ කාලය වේලාව ග්‍රාහක සමාජය කොයි වගේද කියන එක බලනවා. මොකද ග්‍රාහකයා කියන්නේ තනිකරම පාරිභෝගිකයෙක්, පරිභෝජ්‍යකරණයට ලක් වෙලා ඉන්න පුද්ගලයෙක්. මේ හා සම්බන්ධ කරුණු ගණනාවක්ම අපිට තවත් මාතෘකා යටතේ කතා කරන්න තියෙනවා. භාණ්ඩකරණය තව එකක්. මේ භාණ්ඩකරණය පිළිබඳව කතා කරනකොට යම් භාණ්ඩයක් හෝ යම් සේවාවක් අදහස් සහ පුද්ගලයන් ධනවාදී ආර්ථික ක්‍රමයට අනුව වෙළඳ අරමුණු හෝ වෙළඳ භාණ්ඩ බවට පත්කොට අලෙවි කිරීම භාණ්ඩකරණය වශයෙන් හඳුන්වනවා. යම් භාණ්ඩයක් හෝ යම් සේවාවක්, භාණ්ඩයක් වෙන්නත් පුළුවන්, සේවාවක් වෙන්නත් පුළුවන්. පුද්ගලයන් ධනවාදී ආර්ථික ක්‍රමයට අනුව වෙළඳ අරමුණු හෝ වෙළඳ භාණ්ඩයක් බවට පත්කොට අලෙවි කිරීම සිද්ධ කරනවා. අද වෙන්නෙම ඒකයි. ගුවන්විදුලි නාලිකාව ගත්තොත් නිවේදිකාව පවා වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා මේ භාණ්ඩකරණය ඔස්සේ. ඒ තරම් අද වෘත්තාර්ථිකය තුළ තරඟකාරී වෙළඳ පොළක්, තරඟකාරී මාධ්‍ය කලාවක් බිහි වෙලා තියෙනවා. ඇලිසන් හර්න් කියන පර්යේෂකයා විසින් ලියන ලද Keywords of Media Studies කියන කෘතියේ තමයි මේ භාණ්ඩකරණය පිළිබඳ මේ නිර්වචනය සඳහන් කරන්නේ. යම් භාණ්ඩයක්, යම් සේවාවක් අදහසක් හා පුද්ගලයන් ධනවාදී ආර්ථික ක්‍රමයට අනුව වෙළඳ අරමුණු හෝ වෙළඳ භාණ්ඩ බවට පත් කර අලෙවි කරනවා කියන කාරණාව. ඒක මේ කාර්මීකරණය, මාංජකරණය සමග වෙරුණු සංකල්පයක් විදිහට අපිට මේ භාණ්ඩකරණය හඳුන්වා ගන්න පුළුවන්. කාර්මීකරණයත් එක්කම වාණ්ජකරණය එනවා. වාණ්ජකරණයත් එක්ක බැඳුණු ක්‍රියාවලියක් විදිහට අපිට මේ භාණ්ඩකරණය හඳුන්වා දෙන්න පුළුවන්. භාණ්ඩකරණය තුළ මේ තොරතුරු කියන එක අද වෙනකොට වෙළඳ අලෙවි කරන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. ඉස්සර නම් තොරතුරු අපි විශ්වසනීයත්වයෙන් අපි දැන් මේ ඔබට මේ වැඩසටහන කරන අතරතුරත් සාකච්ඡාවට භාජනය වුණා. ඉස්සර තොරතුරක නැත්නම් ප්‍රවෘත්තියක රූපරාමුවක් කියන්නේ විශ්වසනීය මාධ්‍යයක් බවට පත් වෙලා. අද වෙනකොට ඒක කොයිතරම් දුරට විශ්වසනීය මාධ්‍යයක් විදියට හඳුනා ගන්න පුළුවන්ද කියන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. නමුත් තොරතුරු කියන්නේ අද වෙනකොට වෙළඳ භාණ්ඩයක්. ඒක මාධ්‍ය මගින් මූල්‍යමය වශයෙන් අලෙවි කරන මාධ්‍යයක් බවට පත් වෙලා තියෙනවා.
එතකොට මේ භාණ්ඩකරණයේදී අපිට හඳුනා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ප්‍රවෘත්ති යන අතරතුරේදී වෙළඳ දැන්වීම කොයි තරම් ප්‍රමාණයක් ඔබට දැක ගන්න පුළුවන්ද කියලා. ඒ වගේම සමහර අවස්ථාවලදී ඔබ දැකලා ඇති ප්‍රවෘත්ති නිවේදකයා හෝ නිවේදිකාව ඉදිරිපස යම්කිසි බ්‍රෑන්ඩ් නේම් එකක් එක්ක යම්කිසි භාණ්ඩයක හෝ සේවාවක අන්තර්ගතයක් අඩංගු කරලා තිනවා. ඒකත් පේනවා, නිවුස් එක පේනවා වගේම ඒකත් පේනවා. මෙන්න වෙළඳ භාණ්ඩකරණය ඔස්සේ අපිට දකින්න තියෙන දේවල්. ඒ වගේම කලාව, ආගම, ඖෂධ යනාදී මූලික සමාජවල වෙළඳපොළ මිලක් නියම කරලා තිබුණේ නැහැ. ආර්ථික ක්‍රමයේදී මිලක් නියම වෙන්නේ නැහැ කියලා කාල් මාක්ස් හා ෆ්‍රෙඩරික් එන්ගල්ස් වැනි දාර්ශනිකයන් පවසලා තිබ්බා. නමුත් අද වෙනකොට ඒ ක්‍රමය පවා බොහොම වෙනස් වෙලා තියෙනවා. වෛද්‍යවරයෙක් ඇවිල්ලා වෛද්‍ය උපදෙස් රූපවාහිනියෙන් ලබා දුන්නාට පස්සේ එතුමාට වෙළඳපොළක් නියම කරලා තියෙනවා. සමහර වෙලාවට අනුග්‍රාහකෙක් එතුමා වෙනුවෙන් සම්බන්ධ වෙලා ඉන්නවා. එතුමාගේ කාර්යභාර වෙනුවෙන් හැම වෙලාවෙම එහෙම වෙන්නේ නැහැ. මේ දවස්වල ඒ වගේ දේවල් නෙවෙයි මේ දවස්වල සිද්ධ වෙන්නේ ඇත්තටම සත්කාරක සේවාවල්. නමුත් සමහර අනුග්‍රාහක දැන්වීම් හරහා වෛද්‍ය උපදෙස් ලබා දෙනකොට වෛද්‍යවරයාට මිලක් නියම වන අවස්ථා අපිට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. සෑම අවස්ථාවකදීම සෑම කෙනෙකුට මේක අදාළ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී එක් භාණ්ඩ සඳහා සේවාවන් සඳහා අනුග්‍රාහකයන් දක්වනකොට ඔවුන්ට මිලක් නියමන අවස්ථා අපිට දැක ගන්න පුළුවන් වෙලා තියෙනවා. භාණ්ඩකරණයේදී මාධ්‍ය අන්තර්ගතයේ වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙනවා. වෙළඳ දැන්වීම් කරුවන් විසින් මාධ්‍ය අන්තර්ගතය මාධ්‍යයේ කාලය හා අවකාශය මිලදී ගැනීමක් සිද්ධ කරනවා. එතකොට පුවත්පත්වල පිටු සඳහා මිලක් නියම වෙනවා. පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයේ තියෙන මුල් පිටුවේ අතරතුර යන දැන්වීම් සඳහා වෙනම මිලක්, ඇතුළු පිටු සඳහා පිටුව පෙරළෙන අවස්ථාවේදී ඒක දකින්න ආකාරය අනුව මේ විදිහට මේ භාණ්ඩකරණය තුල යම් මිල නියම වීම සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ගුවන් විදුලියේදී සහ රූපවාහිනියේදී ගුවන් කාලය අවකාශය විද්‍යුත් නාලිකාවල තප්පර වලට කඩලා අලෙවි කරන අවස්ථාවන් දැක ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපිට සමහර වෙළඳ දැන්වීම් කටපාඩම් වෙන තරමටම කාටුන් වැඩසටහන් වගේ අවස්ථාවලදී කුඩා ළමුන් ප්‍රලෝභනය කරන කොළඹවන ලද වෙළඳ දැන්වීම් විශාල ප්‍රමාණයක් එකවර එක මොහොතේදී විකාශනය වෙන්නේ මෙන්න මේ භාණ්ඩකරණයේ ප්‍රතිඵලයක් විදිහට. අපගේ ඊළඟ මාතෘකාව වන්නේ වාණිජකරණය. වාණිජකරණය කියන්නේ වෙළඳපොළට නව නිෂ්පාදන හෝ සේවාවන් ගෙනීමේ ක්‍රියාවලිය වාණිජකරණය වශයෙන් හඳුන්වන්න පුළුවන්. ජනමාධ්‍ය ආරම්භ වූ යුගයේ ජනමාධ්‍යයන් සමාජ සේවාවක් නැත්නම් මහජන සේවාවක් විදිහට කටයුතු කරත් මේ වෘත්තාර්ථිකය ආවට පස්සේ ඒකේ දැඩි තරංකාරී බවක් ඇවිල්ලා මම පෙරදිත් සඳහන් කළා විශාල විදිහට මේ මාධ්‍යයන් වාණිජකරණයකට ලක් වුණා. මේක මහජන සේවාවක් නෙවෙයි, රාජ්‍ය නාලිකා හෝ වේවා පෞද්ගලික නාලිකා වේවා සියල්ලම දැඩි තරංකාරී බිමකට ඇවිල්ලා වාණිජකරණයකට නතු වීමක් සිද්ධ වුණා. නමුත් වෙළඳපොළ ග්‍රහණයට නතු වීමත් සමගම මේ ක්‍රියාදාමය උඩු යටිකුරු වීමක් සිද්ධ වුණා. මේ සමාජමය කාර්යයක් නැත්නම් මහජන සේවාවක් විදිහට පැවති මේ මාධ්‍ය කලාව උඩු යටිකුරු වීමක් සිද්ධ වුණා මේ වාණිජකරණයත් එක්කම. සියලු දෙනාගේ මුඛ්‍ය පරමාර්ථය ලාභයේ බවට පත් කරගත්තා. පුවත්පතේ දැන්වීම් නැත්තම් පුවත්පත ඔබ දන්නවා පුවත්පතක් නිර්මාණය කරන්න නැත්තම් පුවත්පතක් print කරන්න යන මිලට වඩා බොහෝම අඩු මිලකින් තමයි අපිට පුවත්පතක් මිලදී ගන්න ලැබෙන්නේ. ඒ යන වියදමේ පහින් එකක්වත් අපි දරන්නේ නැහැ. ඒ තරම් විශාල වියදමක් පුවත්පතකට දරනවා. නමුත් ඒ දේවල් ඔවුන් ලබා ගන්නේ දැන්වීම් හරහා. ඒකයි නැත්තම් අපි
රුපියල් 500ක් විතර දීලා කීයටවත් පත්‍රයක් ගන්නෙ නැහැ. ඔය රුපියල් 100ට දෙන පත්‍රෙත් අපි බොහොම ඉතින් අමාරුවෙන් තමයි ගන්නේ. අන්තිමට පත්ත තඩුවක් පුළුවන් කියලා හිතාන තමයි අවසානයේ ගන්නෙ. ඒක නිසා මේ ජනතාවට මේ වගේ පුවත්පතක් ලබා දෙන්නේ විශාල අනුග්‍රාහක දැන්වීම් ප්‍රමාණයක් ලබාගෙන අද වෙනකොට කුඩා ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පුවත්පත් විශාල පුවත්පත් වලට එක් කරමින් දැන්වීම් තාම විශාල විදියට දැන්වීම් ලබා ගැනීම සිද්ධ කරනවා. මේ වාණිජකරණය හරහා තමයි මේ සියල්ලක්ම සිද්ධ වෙන්නේ. එතකොට ගුවන් විදුලියේදී ගුවන් කාලය මිල කරලා තියෙනවා. දැන් ප්‍රධාන ප්‍රවෘත්ති යන වෙලාවේදී ඊටාම ඉහළ ගුවන් කාලයක් තමයි මේ නාලිකාවල තියෙන්නේ. සමහර වෙලාවට ජනප්‍රිය නාලිකාවන් ප්‍රථම පුවත අපි ගෙන ඉන්නේ කියන නාලිකාවන් වල සමහර වෙලාවට ඒ ප්‍රවෘත්ති යන අවස්ථාවේදී ඉහළ මිලක් නියම කරලා තියෙනවා මේ ගුවන් කාලය සඳහා. ටෙලිනාට්‍ය ගත්තොත් ටෙලිනාට්‍ය ආරම්භක අවස්ථාවේදී ආරම්භක වකවානුවේදී ටෙලිනාට්‍ය වල වෙළඳ දැන්වීම් විකාශනය සිදු වුණේ නැහැ. නමුත් අද වෙනකොට කොයිතරම් වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් අපි බලන් ඉන්නවද? අපි සමහරවල් ටෙලිනාට්‍ය කතාව මතක නැහැ. නවතුම් තැන මතක නැහැ. ඒ තරමට අපි ටෙලිනාට්‍යයට වඩා බලලා තියෙන වෙළඳ දැන්වීම් ප්‍රමාණයක්. ඒකට හේතුව මේ මාධ්‍ය සියල්ල වාණිජකරණය වීම. වෙනදා විනාඩි 25ක් බලපු නාට්‍ය අද වෙනකොට විනාඩි 11යි විනාඩි 13යි තරම් තත්ත්වයකටපත් වෙලා. මට මතකයි මම ඔබට පැවරුමක් දුන්නා ටෙලිනාට්‍ය දවස් 10ක් නරඹලා ටෙලිනාට්‍යයක් බලන්න ඔබ ගුවන් කාලය කොයිතරම්ද කියලා ඔබ විසින්ම හොයාගෙන ඇවිල්ලා තිබ්බා. මට ඒ පැවරුමේදී සඳහන් කරලා තිබ්බා සමහර අවස්ථාවල සමහර ටෙලිනාට්‍ය විනාඩි 13ක් වගේ කාලයක් තමයි ගුවන් කාලය වෙන් කරලා තියෙන ටෙලිනාට්‍යයට. ඒ කියන්නේ ඉතුරු සියලු වේලාව වෙන් කරලා තියෙන්නේ වෙළඳ දැන්වීම් වලට. එහෙනම් ඔබට අමුතුවෙන් මේ වාණිජකරණය පිළිබඳව කියන්න ඕනේ. ඔබ පරීක්ෂණයන් කරලා ඒවා තහවුරු කරගෙන ඉන්න ළමුන් පිරිසක් මේ විවෘත ආර්ථිකයේ පැමිණීමත් සමග මාධ්‍ය වාණිජ අරමුණු මත පදනම් වීම මේ වාණිජකරණයට හේතුව. ඇතැම් අවස්ථාවලදී ආචාර ධර්ම උල්ලංඝනය කරමින් මේ වාණිජකරණයට යොමු වුණු මාධ්‍ය කලාවන් අපිට දකින්න පුළුවන්. වෙළඳපොළ දැන්වීම් කරන කියන්නේ සම්පූර්ණයෙන්ම ව්‍යාපාරිකයන් මත මාධ්‍ය කර්මාන්තයට මුදල් ආයෝජනය කිරීමෙන් මාධ්‍ය අන්තර්ගතයට ඔවුන් බලපෑමක් සිදු කරන තත්ත්වයට ඇවිල්ලා තිනවා. සමහර බහුජාතික සමාගම් මාධ්‍ය ආයතන වලට බලපෑම් කරන තත්ත්වයට අද මේ වාණිජකරණය නතු වෙලා තියෙනවා. ඔවුන්ගේ බහුජාතික සමාගම් වල තියෙන ආධිපත්‍ය මාධ්‍යයට පතුරවමින් යන අවස්ථා අපිට දක්ව ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම සමහර නාලිකාවල ධර්ම දේශනා, ගීත ප්‍රචාරයන්, ටෙලිනාට්‍ය විකාශන වෙන කළ යුතු වේලාව මේ ඔක්කොම තීරණය කරනු ලබන්නේ අනුග්‍රාහකයන් විසින්. සමහර අවස්ථාවලදී සමහර නාලිකාවල නිවේදකයා සහ නිවේදිකාව තෝරගන්නේ අනුග්‍රාහක දැන්වීම් කරුවන් විසින්. ඒ තත්වයට අද මේ වාණිජකරණය පත් වෙලා තියෙනවා. ඒක බොහොම කනගාටුවකට කරුණක් වුණත් නමුත් අද මේ විවෘත ආර්ථිකයත් එක්ක තියෙන තරංකාරී මාධ්‍යකරණයත් එක්ක මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒතර වාණිජකරණය මේ රූපවාහිනී පුවත්පත් ගුවන් විදුලි වලට විතරක් නෙවෙයි අන්තර්ජාලයට පවාද වෙනකොට පිවිසලා තියෙනවා. මේ දේවල් නියාමනය කරන්න තපහසු තත්යකට පත් වෙලා තියෙන තත්ත්වයක් තියෙනවා. වෙබ් අඩවි හරහා පුළුවන් තරම් තමන්ගේ භාණ්ඩ හා සේවාවන් ප්‍රවර්ධනය කරනවා, අලෙවි කරනවා. මේ වගේ දේවල් විශාල විදියට අද වෙනකොට මේ සමාජය තුල සිද්ධ වෙනවා. එහෙනම් මාධ්‍ය තුලින් අපිව යම්කිසි භාණ්ඩ හා සේවාවන් වලට පොළඹවා ගැනීමෙන් වාණිජකරණයකට නතු කර ගැනීමක් සිද්ධ කරනවා අද වෙනකොට මේ මාධ්‍යයන් විසින්. අපගේ ඊළඟ මාතෘකාව වන්නේ ගෝලීයකරණය. ගෝලීයකරණය යනු පෙර නොවූ විරු ලෙස කාලය අවකාශය සම්පින්ඩණය කිරීමක් කියලා කියනවා. ඒ කියන්නේ ජාතික පරිමාව ඉක්මවා සියල්ලම ජාත්‍යන්තර පරිමාණයෙන් සිදුවීම තමයි ගෝලීකරණය කියලා කියන්නේ. ඒකට මූලිකම හේතුව තමයි අපේ මේ සංනිවේදන තාක්ෂණයේ දියුණුව. සංනිවේදන තාක්ෂණයේ දියුණුවත් එක්කම
පෙරණිය නොවූ විදිහට අපිට කාලය අවකාශය ජය ගන්න හැකි වෙලා තියෙනවා. ඒ වගේම ජාතික පරිමාව ඉක්මවා අපිට ජාත්‍යන්තර පරිමාණයෙන් සියල්ල ඉෂ්ට කර ගැනීමට හැකි වෙලා තියෙනවා මේ ගෝලීකරණය හේතුවෙන්. තාක්ෂණික දියුණුවත් එක්කම තමයි ලෝකයේ තුල මේ සංනිවේදන සබඳතා ජාලාවක් එක්වීමත් එක්ක තමයි මේ ගෝලීකරණය කියන සංකල්පය අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. තාක්ෂණික දියුණුවත් එක්කම ලෝකයේ තුල සංනිවේදන සබඳතා ශක්තිමත් වීම ලෝක පරිමාව දක්වා ව්‍යාප්ත වීමත් එක්ක පුළුල් ගෝලීය සමාජයක් බිහි වෙනවා. ප්‍රාග්ධනය ලෝකේ පුරා ගලා යාමේ ක්‍රියාවලියකට බද්ධව මේ ගෝලීකරණය කියන தත්ත්වය නිර්මාණය වෙනවා. ගෝලීකරණය කියන්නේ පුද්ගලයන් ආයතනයන් ජාතීන් නියෝජනය කරන රාජ්‍යයන් සමග අන්තර් ක්‍රියාකාරීත්වයෙන් යුතු ඒකාබද්ධ ක්‍රියාවලියක් විදිහට හඳුන්වා ගන්න පුළුවන්. මේ ගෝලීකරණය කියන එක මාධ්‍ය ව්‍යාප්තියත් එක්ක නිර්මාණය වුණු එකක්. ඉබේ පහළ වුණු එකක් නෙවෙයි නිර්මාණය කරන ලද්දක්. මේක ගෝලීකරණය මාධ්‍ය ව්‍යාප්තියත් සමග නිර්මාණය කරන ලද්දක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ගෝලීකරණයට පර්යාය වශයෙන් භාවිතා කරන නම් කීපයක් අපි හඳුනා ගනිමු. ගෝලීකරණයට කියනවා ලෝකගතකරණය, පෘථිවීකරණය, විශ්වීයකරණය, ලෝකාවේශය, භූගෝලීයකරණය, ජගත්කරණය, ලෝකගතකරණය වගේ පද භාවිතා කරනවා. ගෝලීය වශයෙන් විසිරී පැතිරලා ඉන්න විවිධ සංස්කෘතික කණ්ඩායම්, විවිධ භූගෝලීය ස්වභාවයන්, ආර්ථික චර්යාවන්, සමාජ දේශපාලන ධාරාවසේ වත්මන් මාධ්‍ය තාක්ෂණයේ නැගීම වර්ධනය පදනම් කරගෙන ඒක රාශි වීම ගෝලීයකරණය වශයෙන් අපිට තවත් විදිහකට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ගෝලීකරණ සංකල්පයේදී පෙර නොවූ විරූ විදිහට අපිට පෙර පැවති විදිහට නැති ආකාරයෙන් කාලය අවකාශය සම්පින්දනය කරන්න පුළුවන් කියලා අපි මෙතනදී කතා කරා. ඒ කියන්නේ අපිට ඉස්සර අපේ රට තුල විතරයි තොරතුරක් දැනගන්න පුළුවන් වුණා නම් තොරතුරක් දැනගන්න පුළුවන් වුණා. නමුත් මේ චන්ද්‍රිකා තාක්ෂණයේ දියුණුවත් එක්ක අපිට ලෝකේ ඕනෑම තැනක සිදුවන සිදුවීමක් තප්පර ගණනක් තුලදී දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට තොරතුරු දෙන්න පුළුවන්, තොරතුරු ලබා ගැනීමේ හැකියාව හිමි වෙලා තියෙන්නේ මේ ගෝලීකරණ සංකල්පයත් එක්ක. එතන මේ ගෝලීකරණය අපේ මේ ජාතික පරිමාණයේ ජාත්‍යන්තරකරණය වෙලා තියෙනවා. එකම ලෝකයක් බවට පත් වෙලා තියෙනවා. අපිට දැන් කොරෝනා වසංගතය චීනයේ ආරම්භ වුණ හැටියෙම අපි දැනගත්තා. අපි ඒකට සූදානම් වුණා. අපේ රටේ ඒකට ඒ අවදානම ගන්න සූදානම් වුණා. නැත්තම් අපි සමහර වෙලාවට මේ සියල්ලක්ම ගෝලීකරණය නොතිබුණා නම් මේ සියල්ලක්ම නොදැන ඉඳ තිබුණා. ඉතින් මේ ගෝලීකරණය නිසා මේක සක්‍රීය බැඳී සිටින්න බැහැ ආර්ථික සම්බන්ධතාවයත් එක්ක. ලෝක පරිමාණයෙන් සියල්ල පැතිරලා තියෙනකොට අපිට ආර්ථිකය තමයි මෙතනදී ප්‍රබලයා බවට පත් වෙලා තියෙන්නේ. බොහෝ සංනිවේදන පරතරයන් නිම වෙලා තියෙනවා මේක නිසා. අපිට තිබ්බ සංනිවේදන පරතරයන් නිම වෙලා මම මේ තප්පර ගානකදී ලෝකයේ සිද්ධ වෙන ඕනෑම දෙයක් දැක බලා ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. සියල්ල ලෝක පරිමාණයෙන් නැත්නම් විශ්වීය පරිමාණයෙන් ලබා ගැනීමේ හැකියාව ගෝලීකරණ හේතුවෙන් අපිට ලැබිලා තියෙනවා. වරක් මාෂල් මැක්ලුහන් කියන සංනිවේදන විශාරදයා පවසනවා ලෝකය එකම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා තිනවා මේ ගෝලීයකරණය නිසා. ග්ලෝබල් විලේජ් එකක් බවට පත් වෙලා. ඒ කියන්නේ අපිට ලෝකයේ තියෙන ඕනෑම තොරතුරක් දැනගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා. ඒතර අපගේ විද්වතෙක් ආතර් සී ක්ලාක් මහතා ප්‍රකාශ කරලා තියෙනවා මුළු විශ්වයේම අතැඟුලක්සේ ගත හැකි තරමට මේ ගෝලීකරණය අපිට සමීප වෙලා තියෙනවා කියලා. එතන මේ ගෝලීකරණයේදී සිද්ධ වෙන දේවල් මොන වගේ ක්‍රියාදාමයන්ද සිද්ධ වෙන්නේ කියලා අපිට සාකච්ඡා කරන්න තියෙනවා. තාක්ෂණික දියුණුව හා ව්‍යාප්තිය. තාක්ෂණික වශයෙන් සෑම උපාංගයක්ම නිර්මාණයක්ම දියුණු අංගයක් බවට පත් වෙනවා මේ ගෝලීකරණය එක්ක.
සංනිවේදන තාක්ෂණය ඒ වගේම මේ තාක්ෂණික වෙනත් උපකරණ වල දියුණුව රට වාහන ඒ වගේ දේවල් හැරුණකොට සංනිවේදන තාක්ෂණයේ විශාල වශයෙන් දවසින් දවස දියුණු වීම සිද්ධ වෙනවා මේ ගෝලීකරණය හරහා අපිට ඒ තොරතුරු ලබා ගන්න පුළුවන් අර ඇමරිකාවේ යම්කිසි නිර්මාණයක් කරා නම් ඊට වඩා උසස් නිර්මාණයක් චීනය කරන්න උත්සාහ කරනවා ඊට වඩා උසස් නිර්මාණයක් ජපානය කරන්න උත්සාහ කරනවා මේකට ප්‍රමුඛ දායකත්වයක් අපිට ලැබෙන්නේ ගෝලීකරණය හරහා ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා අපිට ලැබිලා තියෙනවා ගෝලීකරණයේ හේතුවෙන් මම දැක්කා මේ පසුගියදා කටු අනෝදා ජාත්‍යන්තර වෙළඳ පොළට ගෙන යන අපේ තරුණිය නිවුස් එකක් තිබ්බා කටු අනෝදා තාම ඖෂධීය ගුණයෙන් යුත් පළතුරක් මේ පළතුර ජාත්‍යන්තර වෙළඳ පොළ දක්වා ගෙනියනවා තවත් එල්පිටිය ප්‍රදේශයේ කුරුදු ගෝවියා ජාත්‍යන්තර වෙළඳ පොළට තමයි ඔහුගේ කුරුඳු සපයන්නේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. නමුත් මම මේ සරල උදාහරණයක් කිව්වේ අපේ සාමාන්‍ය වෙළඳ පොළට නෙවෙයි ගෝලීය වශයෙන් ජාත්‍යන්තර වෙළඳ පොළ එක්ක තමයි ඔවුන් සම්බන්ධ වෙන්නේ. ඒකට හේතුව මේ ගෝලීයකරණය නිසා. ද්‍රව්‍ය නොවන මානව සම්බන්ධතා හුවමාරු වෙනවා. ද්‍රව්‍ය හුවමාරු වීමකුත් සිද්ධ වෙනවා. දැන් ඕගොල්ලෝ සමහරලාට ඔයගොල්ලෝ ලස්සන ඔරලෝසුවක් බඳගෙන හිටියොත් මං අනේ හරි ලස්සනයි කොහෙන්ද ගත්තේ කියලා හුවොත් එහෙම මිස් මේක eBay එකෙන් ගෙන්න ගත්තේ මිරා එකෙන් ගෙන්න ගත්තේ මේ කොහෙන්ද මේවා ගෙන්න ගන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ ගෝලීය සබඳතාවයන් නිසා දැන් අපේ වෙළඳපොළ විතයි වේගන යනවා ජාත්‍යන්තර වෙළඳපොළ දක්වා අපි ගිහිල්ලා අපි ගන්න ඇඳුම අපේ ඔරලෝසුව අපේ කොණ්ඩකට පවා අපි මේ ජාත්‍යන්තර මට්ටමේ ලබා ගැනීමේ මානසිකත්වයකට ඇවිල්ලා තියෙන්නේ මේ ගෝලීකරණය හේතුවෙන්. එතකොට ද්‍රව්‍ය විතරක් නෙවෙයි අපේ තියෙන තාක්ෂණික ඥාණය, අපේ තියෙන සම්පත්, අපේ බුද්ධිය මේ සියලු දේවල් අද වෙනකොට ගෝලීකරණයත් එක්ක උවමාරු වීමක් සිද්ධ වෙනවා. පෞද්ගලික මූලධනයේ ගලා යාම වර්ධනය වෙනවා. සමහර වෙලාවට අපේ රටේ බැංකුවල නෙවෙයි අපේ මුදල් සමහර වෙලාවට තැන්පත් කරන්න අපිට පුළුවන් ජාත්‍යන්තර බැංකුවක වෙනත් රටක බැංකුවක මුදල් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. අපේ රටට යන්න ඕනෙත් නැහැ, සල්ලි ගන්න එහෙ යන්න ඕනෙත් නැහැ. ඒ වගේ පහසුකම් ලැබිලා තියෙනවා. එතකොට පෞද්ගලික මූල්‍ය ගලා යාමක් සිද්ධ වෙන්න පුළුවන්. බහුජාතික ව්‍යාපාර ඉදිරියට ඇවිල්ලා තියෙනවා. අද වෙනකොට බහුජාතික ව්‍යාපාර විදිහට බොහෝ ව්‍යාපාරිකයන් අද වෙනකොට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. සමහරලාට කොකාකෝලා, යුනිලීවර්ස්, එතකොට රක්ෂණ සමාගමක් විදිහට අලියන්ස් මම ඔය කීපයක් උදාහරණ ගත්තේ. මේවා ජාත්‍යන්තර වශයෙන් ගෝලීය වශයෙන් ඉන්න බහුජාතික ව්‍යාපාර විදිහට හඳුනා ගන්න පුළුවන්. දැන් අපිට රක්ෂණයක් කරනවා නම් අපි වෙනද අපිට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මේ වගේ අපේ රට තුල තියෙනවා. අද අපේ රටෙන් එහාට ගිය ගෝලීය වශයෙන් තියෙන සමාගම් හා සම්බන්ධ වෙලා අපිට කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. සමහර වෙලාවට අපිට ඒගොල්ලන්ගෙන් දෙන පහසුකම් හා සේවාවන් වැඩි නිසා ඒවට નિરાයාසයෙන්ම නතු වීමක් සිද්ධ වෙනවා මේ ජනතාවට. ඒ වගේම සංචාරය හා සංක්‍රමණය අධික වීම සිද්ධ වෙලා තියෙනවා. ලෝකේ ලස්සන රටවල් තියෙන තැන් ස්ථාන මේ පෙන්නනවා. අපේ රටෙත් ඒ වගේ තියෙන තැන් මේ වගේ තැන් වල එන්න ලස්සන බලන්න මේ රටේ මේ වගේ තැනක් තියෙනවා මේ ස්ථානයක් තියෙනවා මේ වගේ දේවල් ගෝලීකරණයේ හේතුවෙන් දැක බලා ගැනීම හැකියාව තියෙනවා. ඒක නිසාම මේ වගේ සංචාරණය හා සංක්‍රමණ අධික වෙලා තියෙනවා. අන්තර්ජාතික සංචාරය හා දේශීය මානව විවිධත්වයේ වර්ධනය වීම මෙතනදී සිදුවීමක් සිද්ධ වෙනවා. ඊගාට ගෝලීකරණයේ ප්‍රතිඵල විදිහට අපිට කතා කරන්න තියෙනවා මේ මාතෘකාවේ අවසාන කොටස විදිහට සංනිවේදනය අන්තර්ක්‍රියාකාරීත්වය හා ජනයා අතර ප්‍රබල සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. මේ ගෝලීකරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් විදිහට සංනිවේදනය අන්තර්ක්‍රියාකාරීත්වය හා ජනයා අතර ප්‍රබල සම්බන්ධතාවයක් ගොඩනගෙනවා. අපිට ලෝකේ ඕනෑම රටක පුද්ගලයෙක් එක්ක ගනුදෙනු කරන්න, මිතුරු සම්බන්ධතා පවත්වාගෙන යන්න, ව්‍යාපාරික කටයුතු කරන්න, අධ්‍යාපන කටයුතු කරන්න මේ ආදී ඕනෑම කටයුත්තක් කිරීමේ හැකියාව මේ ගෝලීකරණය හරහා තාක්ෂණය ඔස්සේ අපිට ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද මේ තරුණ පරපුර ඉතාම මම නම් ඒක ඇත්තටම දකින්නේ
ඊටාම අපේ දරුවන් එක්තරා විදිහක මේ බහුජාතික සමාගම් නැත්තම් මේ ගෝලීකරණය හරහා වෙන නරක ඇබ්බැහියක් විදිහට මම දකිනවා ගේම්ස් වලට යනවා ජාත්‍යන්තර වශයෙන් වෙන රටවල් වල අයත් එක්ක ඒ ගේම් එක ගහගෙන යන්නේ කටයුතු කරන්නේ තරුණ පරපුර අපේ තරුණයන් නිෂ්ක්‍රීය කරලා පැත්තකට තියෙන සමාජ ක්‍රමයක් ඇතිවෙමින් යනවා මේ අනිසි ප්‍රතිඵලයක් විදිහට තමයි මම නම් ඒ ගෝලීකරණය හරහා හොඳ වගේම නරකක් තියෙනවා අර අපි ඉස්සෙල්ලා කතා කරා දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ දේවල් මෙහිදී සිද්ධ වෙනවා මෙන්න ගෝලීකරණය හරහා තියෙන අනිසි ප්‍රතිඵලයක් විදිහට මේ වගේ දේවල්ට ඇබ්බැහි වීම සිද්ධ කිරීමක් සිද්ධ වෙන්න පුළුවන් ඊට පස්සේ සමාජවල තරගකාරීත්වය ඇති වෙන්න පුළුවන් සමාජයේ තරගකාරීත්වයක් ඇති වෙනවා වෙළඳපොළ ක්‍රමයේ තුල ඊටාම තරගකාරී දේවල් ඇති වෙනවා රටේ මේ දේවල් හදලා මේ රටේ ඊට වඩා දේවල් හදන්න මේ වගේ රටවල් අතර විශාල විදියට තරගකාරී ක්‍රම ඇති වෙලා තියෙනවා සංස්කෘතික සමානතා හා අසමානතා ඉදිරියට පැවතීම සංස්කෘතික සමානතාවක් තියෙනවා අසමානතාවක් තියෙනවා ගොඩාක් වෙලාවට මේ ගෝලීකරණය හරහා කරන්නේ එකම සංස්කෘතියකට නතු කර ගැනීමකට උත්සාහ කිරීමක්. ඊගොල්ලෝ මාධ්‍ය තාක්ෂණයේ විශේෂ මැදිහත් වීමක නිරත වෙනවා මේ ගෝලීකරණය හරහා. තාක්ෂණය තමයි මේකේ ප්‍රබල වාහකය බවට පත් වෙන්නේ. තාක්ෂණය නිසාවෙන් තමයි අපිට මේ ගෝලීකරණය හරහා සියලු දේවල් ඉටු කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ගෝලීකරණ ක්‍රියාවලියේ ව්‍යාප්තිය අතර විවිධ ගැටලු මේ අතර තියෙනවා. ගෝලීකරණ ව්‍යාප්ත වීම නිසා මම අර පෙරදී සඳහන් කරා වගේ විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිනවා ලෝක පරිමාණයෙන් යුක්තව. ගෝලීකරණයේ ප්‍රධාන දෘෂ්ටිවාදය වන්නේ තනි ලෝක සංස්කෘතිය. සිංගල් වර්ල්ඩ් කල්චර් එකක් තමයි මේකෙදි බිහි කරන්න උත්සාහ කරන්නේ. ඒ කියන්නේ හැමෝම එකම සංස්කෘතියකට එකම ආර්ථිකයකට එකම මට්ටමකට පත් කර ගැනීම තමයි මේ ගෝලීකරණයේ පරමාර්ථය බවට පත් වෙන එකම සංස්කෘතියක් තුළ ජීවත් වෙන සමාජයක් තමයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් දරුවනේ අද දවසේ මේ පාඩමේ මේ කොටස අදින් අවසන් වෙනවා. අපි මේ පාඩම් මාලාවේ ඉතුරු කොටස් සමහර විට දැන් ඔබට කාලසටහන් දාලා තියෙනවා ජූනි 1 වෙනිදා සිට සඳහාගහරුවාදා කියලා සතිය දවස් බෙදලා කාලසටහන් දාලා තියෙනවා Zoom app එක හරහා ඔන්ලයින් ඉගෙනීම් ක්‍රම කටයුතු කරන්න කියලා. ඇත්තට මේ විශාල පරිශ්‍රමයක් දාලා අධිශිෂ්‍ය සංගමයේ මේ කරපු දේ අපි අගය කරනවා. ඇත්තටම ගුරුවරුන් වශයෙන් මම ඉතාම කැමැත්තෙන් ආවේ. හේතුව තමයි මේකෙන් ඔබට විශාල සේවයක් සිද්ධ වෙනවා. මේ කාලේ අපි ඇත්තටම හිතේ අමාරුවෙන් හිටියේ පාඩම් කොටස් 3ක් ආවරණය කරන්න නොහැකි වීම. හැබැයි ඒ කාර්යය කරගන්න පුළුවන් උනේ මුන්ගේ මේ දායකත්වය මම හිතන්නේ වෙන පාසල් වල ලංකාවේ මේ තරම් සක්‍රීයව මේ වගේ කටයුතු සිද්ධ වෙනවා කියලා. ඒ මම හැමදාම කියන වගේ ප්‍රයෝජනෙ ඔබ ලබා ගන්න. ඔබට හොඳ ආර්ථික සංගමයක් තියෙනවා, හොඳ විදුහල්පතිවරයෙක්, හොඳ ගුරු මණ්ඩලයක් ඉන්නවා, හොඳ පාසලක් තියෙනවා. ඒ උසස් ප්‍රයෝජනෙ ඔබ ලබාගෙන සඳුදා සිට පළවෙනි ජූනි 1 වෙනි සඳුදා මාධ්‍ය අධ්‍යයනය සඳුදා උදෑසන 6 සිට 7:30 දක්වා සිදු කරනවා. මගේ පාඩම් මාලාව තියෙන්නේ ජූනි 8 වන සඳුදා ඔබට ශමිලා ගුරු මහත්මියත් සමග 1 වෙනිදා සම්බන්ධ වෙලා 8 වෙනිදා මගේ පාඩමට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට ඊතුරු පාඩම් කොටස් සම්පූර්ණ කරගෙන අපි ප්‍රශ්න වලට පිළිතුරු සාකච්ඡා කරන ආකාරයත් එහිදී සාකච්ඡා කරමු. එහෙමනම් ඔබ සියලු දෙනාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. අපේ බලාපොරොත්තුව ඔබ යහපත් පුරවැසියන් බවට පත් වෙලා ඉතාම හොඳින් විභාගයේ සමත් වෙලා මේ රටේ උසස් තැනක ඉඳමින් නිවැරදිව තමන්ගේ සේවය රටට සපයන දරු පිරිසක් බිහි කිරීමයි. ඒ විදිහට කටයුතු කරන්න ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.